बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समाधियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समाधियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समाधियामि मुसावादा वेरमणि सिक्खापदं समाधियामि सुरामेरय मध्यपमा दट्ठाना वेरमणि सिक्खापदं समाधियामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गे मुग्धम् धम्मस्य विन कालो अयं बदन्ता धम्मस्य विन कालो अयं बदन्ता धम्मस्य विन कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से उद्धस्य लोक धम्मेहि चित्तं यस्य न कंपति अशोकं विव्रजन्ते मं एतं मंगल मुत्तमन्ति गौरवास्पद कोस्गොඩ ගුණසිරි නායක මාහිමිපාණන් වහන්සේ එවැගේම සුධර්මා ශිල්මෑණියන් වහන්සේ ප්‍රමුඛ සදහවත් පින්වත් පිරිස අද මේ පාරමිතා වැඩහිටි නිවාසයේ ඒ නේවාසිකව සිටින වැඩහිටියන් උදෙසා සවස් භාගේ මේ ආකාරයෙන් ධර්ම දානමය පින්කමක් සිද්ධ කරලා එවැගේම මේ වැඩිහිටියන් උදෙසා සවස් භාගේ ඒ අයට අවශ්‍ය කරන ආහාර පාන ආදිය සංග්‍රහයක් කරලා මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ උදාරතර මා හැඟි පින්කමක් සිද්ධ කරන්නට. විශේෂයෙන් මේ පින්කම සිද්ධ කරන්නට මූලික වෙන්නේ අපගේ ජයමිනි පින්වත් මැතිණිය එතුමියගේ ජන්මදිනය අද දවසට යෙදිලා තියෙනවා.
තමන්ගේ මෑණියන් වහන්සේත් පියාණන් වහන්සේත් ඥාති හිත මිත්‍රාදීනුත් සියලු දෙනාමත් මේ පින්කමට සම්බන්ධ කරගෙන මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ තුලින් ලැබෙන කුසල සම්භාරයන් විශේෂයෙන් තමන්ගේ ස්වාමි පුරුෂයා වන පින්වත් ජයවීර නේද? සේනක ජයවීර සහ මෑණියන් වන ශාමාලා කමලා හේවගේ ඇතුළු සියලු දෙනාට සෙත් පැතීමත් අපේ ජයමිනි පින්වත් මැතිණියට ආශිර්වාද ලබා ගැනීමත් එවාගෙම දැනට අවුරුදු 2කට පෙර ජන්මාන්තර ගත වෙච්ච මියගිය සිරිල් බී හේවගේ පින්වත් පියාණන් වහන්සේ ඇතුළු වර්ග පරම්පරාවේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් එවාගෙම මෙම නේවාසිකාගාරේ මෙම වැඩිහිටි නිවාසේ නේවාසිකව ඉඳලා මිය පරලෝකීය සියලුම ඒ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න පවිත්‍ර චේතනාව තමයි මේ පින්වත් පිරිසගේ තියෙන්නේ. බොහොම උදාරතර අදහසක් සිටුවිල්ල. හොඳයි දැන් මම මාතෘකාවට ගත්තේ මහා මංගල සූත්‍රයේ එන එක් ගාථා පාඨයක්. පුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. පුට්ඨස්ස කියන්නේ පින්වතුනි බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළින් අෂ්ට ලෝක ධර්මය කියන මේ දේ ඉදිරියේ කම්පණය නොවි. අපි කාටත් මේ ලෝක පොදු ධර්මතාවයේ තියෙන සියලුම දේවල් වලට මුහුණ දෙන්න ඕන. මේ මිනිස්සුયો හැටියට ඉපදිච්ච අපට එක එක ආකාරයෙන් එක එක චෛතසික ධර්මයන් එක එක ප්‍රශ්න එක එක ආකාරයෙන් එක එක මාදිලියෙන් අපට ගොඩ නැගෙනවා. තමන් ගෙනාපු සංසාරගත කුසල කර්ම වලට අනුව තමයි ඒ චෛතසික ධර්මයන් ගොඩ නැගෙන්නේ. මේ එන චෛතසික ධර්මයන් තමන්ට බුදුහාමුදුරුවෝ දේශනා කළේ තමන්ගේම ස්වම් බුද්ධිය තුලින්. අපට බුද්ධියක් තියෙනවා. මිනිස්ය කියන සත්‍යයට තමයි ඒක වැඩියෙන්ම ප්‍රභාෂ්‍යද විදිහට තියෙන්නේ. මිනිස්ය වුණ අපට තමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න පුළුවන්. පසේ බුදු වෙන්න පුළුවන්. මහා රහත් බෝධිය සාක්ෂාත් කරගන්න පුළුවන්. අනාගාමි මාර්ගඵල, සකෘදාගාමි මාර්ගඵල, රහත් මාර්ගඵල අපට අපේම බුද්ධිය තුලින් අවබෝධ කරගන්න පුළුවන්. ඒකට මාවත බුදුහාමුදුරුව අපට බොහෝම හොඳට පෙන්වලා දීලා තියෙනවා. උන්වහන්සේ ඒ මාවත ඔස්සේ අපි ගමන් කරන්න ඕන. ඒ ගමන් කරන ක්‍රමවේදයක් බුදුහාමුදුරුව අපට පෙන්වලා දුන්නා. ඒ ක්‍රමවේදය තමයි පින්වතුනි ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේන සම්මා දිට්ඨිය තුල සිට පිහිටවා ගන්න ඕන. සම්මා දිට්ඨිය කියන්නේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයෙන් යුතුව අපට ලැබුණු මේ සන සම්පත්තිය ආධාර කරගෙන අපේ මේ විමුක්තිය මේ ඝෝර සසරෙන් එතරවන්ට අපේ උත්සාහය අපි තුලින් මතු කරගන්න ඕන. එහෙම මතු කරගන්න කෙනා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ ප්‍රඥාවන්තයා කියලා. ප්‍රඥාවන්තයාට පමණයි මේක අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. අඥානවන්තයාට අමාරුයි.
එනිසා අපි මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් එන ගමනක එක්තරා නැවතුම් පොලකයි මේ සිටින්නේ. මේ දේශනා කරන මා ඇතුළු ඔයත් හැමදෙනාම මේ ගෝර සසරේ බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව තල 31කම ඉපදිලා තියෙනවා. මොනවද ඒ තල 31? ඒ තල 31 තමයි මනුස්ස ලෝකේ. මේක කාම ලෝකයක්. අනිත් ලෝකවල තමයි එකක් තිරිසන් ලෝකේ. අනිත් එක තමයි යක්ෂ ලෝකේ. අනිත් එක තමයි പ്രേත ලෝකේ. ඊළඟට එක තමයි නිරය. එකත් එක්තරා ලෝකයක්. ඒක තියෙන්නේ මේ පොළොව යට. ඊළඟට බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව තවත් ලෝකවල් තියෙනවා. තල චාතුර් මහා රාජකීය තාවතින්සේ යාමේ තුසිතේ නිර්මාණ රතිය පරිනිම්මිතය මේ ආකාරයෙන් දිව්‍ය ලෝක 6ක් තියෙනවා. බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. ඒ වගේම අරූපී බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. නාම සංඥා, නේ සංඥා, ආකාසායන් ඡායතන, විඥානං ඡායතන. මේ තල 31ේම දේශනා කරන මා ඇතුළු ඔබ හැමදිනාමත් ඉපදුනා. මොකද අපි මේ ලැබුණු මනුස්ස ආත්මේ අපි ඒ වාරවල නිත්‍ය සුඛ ආත්ම කියන මස් ඇසට ගොදුරු වෙලා අපි මේ හැම දෙයක් තුලින්ම සැප හොයන්න ගත්තා. ඒ සැප හොයන්න ගත්තේ මොකක් නිසාද? මුලා වීම නිසා. මුලාව කියන්නේ කොමක්ද පින්වතුනි? අවිද්‍යාව. අවිද්‍යාව කියන ඕගෙට අපි අහු වුණා. ඒ අහුවෙච්ච නිසා තමයි මේ සංසාරේ තාමත් පරිසරමින් සිටින්නේ. දැන් මේක තමන්ගේම බුද්ධිය තුලින් වටහා ගන්න ඕන පින්වතුනි. ඒ වටහා ගන්න උත්සාහ ගන්න තරමට තමන්ට පුළුවන් මේ ගෝර සසරේ බය දැකලා හිස්ස ගිනිගත් කෙනෙක් සිසිල් ජල දහරාවක් සොයන්නාසේ මේ සංසාර කතරෙන් එතරවන්ට පුළුවන්. ඒ එතරවන මාවත දැන් අපි අපේම බුද්ධිය තුලින් මේ අසා දැනගත් ගන්න දේ තුලින් වටහාගෙන තමන්ගේ ඒ නිවීම තමා තුලින්ම මතු කර ගන්න ඕන අපි. එහෙමනම් බොහෝම හොඳට අපි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා අපේ ජීවිතයේ වෙන අඩුපාඩුකම් අපි අඳුනගෙන අපි යහපත් පැත්තට යොමු වෙනවා කියන පිරිසුදු චේතනාව ඇති කර ගන්න එකක්. අනිත් එක තමයි දේශනා කරන ධර්මය තමන්ගේ හිතේ ධාරණය කරගෙන සුනාත ධාරේත චරාත ධම්මේ චර්යාවේ රටාවේ යෙදෙන්න ඕන. එහෙම චර්යා රටාවේ යෙදුනොත් තමයි අපට ඒ අභ්‍යන්තරේ බුදුහාමුදුරු දේශනා කරපු නිවීම කියන එක මතු කරගන්න පුළුවන්. එහෙනම් දැන් අපි ඒ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන පිළිගන්න. දැන් අපි ඉන්නේ සම්මා දිට්ඨිය තුල. ඒ කියන්නේ යෝනිසෝ මානසිකාරී. යෝනිසෝ මානසිකාරයෙන් ඉන්නකොට අපි කාටද ඇඟිල්ල දික් කරන්න ඕන? අපි කිව්වම බොහොමයක් නේ. දැන් තමන්ට ඇඟිල්ල දික් කරලා බලන්න ඕන. මට වැරදුනේ කොතනද? මම හිතන දේ හරිද? මම හැසිරෙන ආකාරي කොච්චර දුරට යහපත්ද? මම කියන වචන
කොච්චර දුරට යහපත් වචනද ඒක මට යහපතක් වෙලා අන් අයට යහපතක් වෙනවනම් ධර්මයට පටහැනි නම් එහෙනම් මම ඒකෙන් බැහැර වෙන්න ඕන. ඒකේ ආදීනේ වටහා ගන්න ඕන. ඒ ආදීනේ වටහාගෙන එයින් බැහැර වෙන්න ඕන. එහෙමනම් අපි නිරතුරුවම යාම් ඉඳුම් හිටුම් සතර ඉරියව්වකදී අපගේ සිත කය වචන තුන්දර සියලු මොහොතකදීම නිරීක්ෂණය කරන්න ඕන. සිදුවෙන ක්‍රියාදාමය. මේ රූපයට නොඑක් ආකාරයෙන් චෛතසික ධර්මයන් එනවා පිටු. රූපය කියලා කියන්නේ කුමක්? දැන් රූප කිව්වහම සවිඥානික රූප. මේ තියෙන්නේ සවිඥානික රූප. මේ තියෙන්නේ අවිඥානික රූප. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රුප්පති රූපා. මේ රූපය කියන එක සවිඥාන අවිඥාන රූප ක්ෂණයක් පාසා සෙන භංගු තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ තිබුණ තත්වෙන් අන්‍ය තත්ත්වයටපත් වෙනවා. එහෙනම් අනිත්‍ය තත්ත්වයටපත් වෙනවා. දැන් මේක මෙනෙහි කරන්න ඕන තමයි. ඒක වචනෙට සීමා කරන්න හොඳ නෑ පින්වතුනි. ඒක ප්‍රායෝගිකව සීමා රහිතව තමන් හැම ක්ෂණය තුළම තමන් දකින්න උත්සාහයක් ගන්න. සිතට එන චෛසික ධර්මය. මේ රූපකය කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ක්‍රියාත්මක වෙන්නේ තවත් නාම කියන කය හරහා. මොකද්ද? නාමකය ක්‍රියාත්මක වුණොත් තමයි රූපකය ක්‍රියාත්මක. නාම රූප කියන්නේ මේකට. නාමය වෙනම තියෙනවා, රූපය වෙනම තියෙනවා. එතකොට දැන් මේ රූපය කියන්නේ දැන් මේ පණ තියෙන සවිඥානික මිනිස්යන්ට මේ මිනිස්ය කියන සත්‍යයට තමයි මේක හොඳට අවබෝධ කරගන්න පුළුවන්. මම ඒකයි මුලින් සඳහන් කළේ නිවන් අවබෝධ කරගන්න පුළුවන් මිනිස්යට පමණයි. එහෙනම් වෙන කිසිම සත්ත්වලාභයකට තල 30ක් තියෙනවා. ඒ තල 30ෙම අපි ඉපදුනා. ඒ තල 30ෙම නිවීම කියන එක නැහැ. මේ තලයේ මේ මනුස්ස ලෝකේ තමයි නිවීම තියෙන්නේ. දෙවිගොල්ලෝ බ්‍රහ්මයෝ මේකට කියන්නේ සුගතිය කියලා. එහෙනම් එච්චර උත්තරීතර මනුස්ස ආත්මයක් ලැබලා තමයි අපි උප්පත්තිය ලැබලා තියෙන්නේ. එහෙනම් මේ පැත්තෙනුත් අපි වාසනාවන්තයි. ඒ වගේම තමයි පින්වතුනි. අපි මනුස්ස වෙලා ඉපදුනාට වැඩක් නැහැ. අපි මේ පංචේන්ද්‍රියන් අහිමිනා. දැන් මේ ඇත්තට හොඳට පංචේන්ද්‍රියන් තියෙනවනේ. එක්කෙනෙක්වත් තියෙනවද අහිමි වෙච්ච අය? නෑනේ. දැන් පංචේන්ද්‍රියන් අහිමි වෙච්ච කොච්චර ඉන්නවද මේ ලෝකේ? දැකලා තියෙනවද? එහෙනම් මොකක් නිසාද ඒක? සංසාරගත කුසල අකුසල කර්ම වලට අනුව තමයි ඒ විපාක. මතක තබා ගන්න. එහෙනම් අපි මේ පැත්තෙනොත් භාග්‍යවන්තයි. එහෙනම් මොකද්ද අපි කරන්නේ? බුදුහාමුදුරගේ ධර්මයේ තියෙනවා. උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ අපට අහන්න මේ සන සම්පත්තිය ලැබෙලා තියෙනවා. මේ සියලු දේවල් අපි ආධාර කරගෙන ප්‍රමාද නොවි අප්‍රමාදීව අපි මේ සැඩපහර මේ ඕගේ තරණය කරන්න උත්සාහ ගන්නවා නම් අන්න ඒක තමයි බුදුහාමුදුරන්ගේ බුද්ධ පණිවිඩයේ පිංගුතු. දැන් කල්පනා කරන්න ඕන අපි ඒක ක්‍රියාත්මක කරනවද? එහෙමත් නැත්නම් අපි මේක දැන් මේ මොහොතේට බණ ඇහුවා. මේ පැත්තෙන් ගත්තා, මේ පැත්තෙන් පිට කළා. ඒක ප්‍රායෝගික නෑ. එහෙම නේද? දැන් අපි බොහොමයක් පුරුදු වෙලා තින්නේ ඒකට නේද? අපි පුරුදු වෙලා තින්නේ මේ පංචකාමයේ පිනවන නේද මේ පංච ඉන්ද්‍රියන් හරහා. මේක නේද පුරුදු වෙලා තින්නේ. මේක තමයි පින්වතුනි බුදුහාඳුරුවන් දේශනා කරන්නේ සංසාර ගමන දික් වෙන ඕග කියලා කියන්නේ. මාත් දෙකමයි මේ ඇත්තොත් දෙකම. එහෙනම් මේ ඕගය තරණය කරන්න නම් මේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වෙන සියලු දේවල් වල යථා ස්වභාවය තමා තුලින් දකින්න ඕන. යථා ස්වභාවය තමාගේ තුලින් දකිනවා නම් අන්න තමන්ට පුළුවන් තමන්ගේ මේ බුද්ධිය තුලින් මස් ඇසින් බැහැර වෙන්න. දැන් මෙතෙක් කල් අපි කොතනින්ද කොහමද බැලුවේ? මම මගේ ආත්මය කියන මිත්‍යා මතයට ගොදුරු වෙලා
මස් ඇසින් බලලා සැප හොයන්න ගත්ත මේ පංචේන්ද්‍රියන් ආධාර කරගෙන. මේ සැප කෙලවර අපි දුකම උපද්දව ගත්තා. අන්න ඒක නිසා තමයි බුදුහාඳුර අපට දේශනා කළේ දුක්ඛේ අඥානං කියලා. දුක පිළිබඳව පිළිසිඳ දැනගත්තේ. මොකක් නිසාද අපි මේ සැපයි කියලා අපට ඕන විදිහට මේ හැම දෙයක්ම අල්ලගන්න උත්සාහයක් ගත්තේ? මේ සිතට වාල් වෙලා. සිත කියන්නේ චෛතසික ධර්මයන්. එන චෛතසික ධර්මයන් තමා තුළින් දකින්න ඕන. තමා තුළින් තමන්ගේ ස්වම්බුද්ධිය තුළින් දැකලා පුරුද්ද ඉස්සරහට එනකොටම ඒ අකුසල් මූලයක් නම් ප්‍රහාණය කරන්න ඕන. ඒ ප්‍රහාණය කරනකොට ටික අර වාහනේ මලකඩ සුද්ධ වෙනවා වගේ තමන්ගේ ඇතුළාන්ති තමන් සංසාරගත ගෙන ආපු අර ලෝභ පොට්ටනිය, ද්වේෂ පොට්ටනිය මේ සියල්ලක්ම තමාගේම බුද්ධිය තුලින් ප්‍රහාණය කරන්න පුළුවන් මෝහය කියන එකෙන් බැහැරගෙන. එහෙම කරනවද අපි? තට්ටු කරලා බලන්න. අපි මේක වචනෙට සීමා කරලා තියෙන්නේ. එහෙනම් දැන්වත් අපි මේක කරන්න උත්සාහයක් ගන්න ඕන පින්වතුනි. හිතන්න එපා ඊළඟ මනුස්සාත්මයක් ලැබලා උප්පත්තිය ලැබයි කියලා. ඊළඟ ආත්මය. එච්චරට සංසාර බයයි පින්වතුනි. බුදුහාඳුරෝ දේශනා කරනවා දුර්ලභංච manussත්තං. මනුස්ස ආත්මයක් ලැබලා උප්පත්තිය ලබන්න කන කැස් බෑවා වියසිදුරෙන් අහස දකින්නවා වගේ. එච්චරටම දුර්ලභයි මේ manussාත්මය ලැබලා උප්පත්තිය ලබන්න. එහෙනම් අපට ලැබිලා තියෙනවා ඒක නේද? සන සම්පත්තිය ලැබිලා තියෙනවා. අපි මේක අපේම බුද්ධිය තුලින් වටහාගෙන අර හිස්ස ගිනිගත් කෙනෙක් සිසිල් ජල දහරාවක් සොයන්නාසේ අපි මේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ස්වම්බුද්ධියෙන් අවබෝධ කරගෙන දේශනා කරපු මේ මාවතෝස්සේ ගමන් කරන්න ඕන පිංගු. එහෙම ගමන් කරන ප්‍රඥාවන්තයා තමයි බුදුහාඳුරෝ දේශනා කළේ යෝ ධම්මං පස්සති සොමං පස්සති. ධර්මය කියන්නේ මොකක්වත් නෙමෙයි. අතීතයේ වෙච්ච දේවල් ඊළඟට අනාගතේ වෙන්න තියෙන දේවල් වර්තමානට ගෙනල්ලා සිටිවිලි ධාරාවන් මතු කරලා සිතේ ව්‍යාකූල භාවයක් ඇති කරලා එක එක පැතිකඩ වලට යොමු කරලා සිතේ මේ පංචේන්ද්‍රියන් හරහා සැප හොයන්න අපි හැමතිස්සෙම මුලා වෙලා මෙතෙක් කල් අපි කටයුතු කළා පින්වතුනි. මේකෙන් අපි බැහැර වෙන්න ඕනේ. දැන් තමන්ට තමන්ගේම බුද්ධිය තුලින් තමන්ට වටහා ගන්න පුළුවන් තමන්ගේ පංචස්කන්ධේ. ඒ පංචස්කන්ධය තමන් කලලයක් හැටියට බිහි වෙච්ච කලල නේද බිලින්දෙක් බවට පත් උනේ. දැන් තමන්ට මෙනෙහි කරන්න බැරිද? ඒ කලලේ බිලින්දා වුණා, බිලින්දා ලදුරුවා වුණා, ලදුරුවා ළමයා වුණා, අන්න මැරීම සිද්ධ වෙලා. උපත සමග මරණය ගිරල්ලා. මේක මෙනෙහි කළාද? නෑ නේද? දැන්වත් මෙනෙහි කරන්න පිංගුතුනි. මේක මෙනෙහි කරන්න. මේක මෙනෙහි කරනවා තමන් ඉන්නේ ධර්මයේ මානසිකාර කරමින්. මරණානුස්සති භාවනාව මෙනෙහි කරමින්. බලන්න කොච්චර හොඳ නිදහස් දර්ශනයද බුදුහාඳුරෝ දේශනා කළේ. ජීවිතය අනියතයි. මරණය නියතයි. මරණකම් අපි ඉපදුනා නම් වයසට යනවා. වයසට ගිහිල්ලා නැද්ද? නේද? වයසට යනකොට මොකද වෙන්නේ? ටික තමන්ගේ අර තියෙන ඒ තරුණ බිලිඳු වයස හොඳට වැඩෙන වයස, ළමා වයස වැඩෙන වයස, තරුණ වයස වැඩෙන වයස. ඊට එහා පැත්ත අන්න ඊළඟට ආයේ බහින වයස. බහින කියන්නේ මොකද්ද? ලොකු අය පොඩි වෙනවා, පොඩි අය ලොකු වෙනවා. දැන් එහෙම නෙමෙයිද වෙලා තියෙන්නේ? ලොකු අය පොඩි වෙනවා, අවිද ගන්න බැරුව යනවා, අතපය වාරු නැතු වෙනවා, හැම රැලි වැටෙනවා, කෙස් ඉදෙනවා, ඇස් පේන්නේ නැතු යනවා, කන් ඇහෙන්නේ නැතු යනවා. නේද? මේක නේද ස්වභාවය? එහෙනම් මෙතන තියෙනවද සාරවත් භාවයක්? මේ තුලින්ම තමයි දකින්න බැයිද මේකේ තියෙන අසාර භාවය? මේක බුදුහාමුදුරු දේශනා කළේ අසුභවාදී දර්ශනයක් නෙමෙයි පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ හොඳ නිදහස් සුභවාදී දර්ශනයක්. අපි මේක වැරදි විදිහට පරිභෝජනය කරපු නිසා අපට වැරදුනා. කොහොමද වැරදිද පරිභෝජනය කළේ?
නিত্য සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරුනා මම මගේ කියන මිත්‍යාවට ගොදුරුනා. මේක නේද අපි කළේ? දැන් අපිට මේ සියලු දේවල් අවශ්‍යයි අපේ ජීවිතේට. අවශ්‍ය නැද්ද? මේ අපි පරිශීලනය කරන ඇල්පෙනෙත් ඉඳලා මේ ලෝකේ විශ්ව ධාතුවේ සියලුම දේවල් මිනිස්යාට අවශ්‍යයි නේද? ඇඳුම් පැළඳුම් අවශ්‍යයි නේද? ඉන්න හිටින්න තැනක් අවශ්‍යයි, කැම බීම අවශ්‍යයි, බෙහෙත් අවශ්‍යයි නේද? තමන්ගේ රැකියාවක් කරන්න මේ හැම දෙයක්ම කරන්න ඕන නේද? වෙළඳන් කරන්න පුළුවන්, ගොවිතැන් කරන්න පුළුවන්. එක එක්කෙනා සංසාරගත ගෙනාපු ඒ ශක්තිය ගුණයට අනුව තමයි ගොවිතැන් කරන කෙනා ගොවිතැන් කරන. යා මේතිසල ආත්මෙත් ගොවිතැන් කළේ. මේතිසල ආත්මෙත් එක එක්කෙනා කරපු කියපු දේවල් තමයි නැවත නැවත සුවකයින් කරන්නේ. එහෙනම් මේක තමයි පුරුද්ද කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පුරුද්ද එනකොටම දකින්න. දැකලා හවරලා ඒ ක්‍රියාදාමයේ සිද්ධ කරන්න යහපත් විදිහට යහපත් පිරිසුදු විදිහට කරන්න. නැනසින් ක්‍රියාත්මක වෙන්න. මස් ඇසින් බැහැර වෙන්න. නැනස කියලා කියන්නේ ඥානවන්තව හිතන්න. පටු විදියට හිතන්න හොඳ නැහැ. ලෝභ, ද්වේෂ, මෝහ ආදී රාග ආදී ක්ලේශයන් කියන්නේ මසසින් බැලුවොත් තමයි. මස් ඇසින් බලනකොට හැමතිස්සෙම සකස් වෙන්නේ ලෝභය. ඒ කියන්නේ මොකක් නිසාද? තණ්හාවට දාසකම් කළා. අන්න ඒකට තමයි බුදුහාමුදුරෝ දේශනා කරේ දුක්ඛ සමුදය ඥාන. දුක පිළිබඳව පිළිසිඳ දැනගත්තේ නැහැ. අන්න අඥාන. තණ්හාවට දාසකම් කරපු නිසා තමයි මෙතෙක් කල් අපි මේ සංසාරේ සැරිසැරුවේ. කෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දනී සෙය්‍යදිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මෙන්න මේ ඕගේට අපි ගොදුරු වුණා පින්වතුනි. කාමයේ කියන එක සකස් කළා. කොහොමද? පංච ඉන්ද්‍රියන් හරහා නিত্য සුඛ ආත්ම කියලා. දැන් අපි මේකේ ආදීනෙව දැක්කා. ආදීනෙව දැක්කනම් අපිට පුළුවන් මේකෙන් බැහැර වෙන්න. මේ බුදුහාමුදුරු දේශනා කරපු මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙන්න සම්මා සංකප්පය තුල සිත පිහිටුවා ගන්න. දැන් සම්මා දිට්ඨි වගේම සම්මා සංකප්පය තුල අපි ඉන්නවා. ඉඳලා බලන්න කොහොමද කියලා. ලැබෙන සැපය කොච්චර දුරට ප්‍රභාස්වරද කියලා. ඒක තමයි සදාකාලික සැපය. ඒ සැපය මේ බාහිරේ අපි පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන ගන්න සියලු සැපයන්ට වඩා මිල කරන හැකි විනාශ නොවන සැපයක්. අනිත් මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන මේ අපි පරිභෝජනය කරන සියලුම සැප සදාකාලික නෑ පින්වතුනි. తాවකාලිකයි. හොඳයි එහෙම නැද්ද? සුනාමියක් ඇවිල්ලා මොකද උනේ? මොකද උනේ සුනාමියක් ඇවිල්ලා? මුළු මනුස්ස ජීවිත, දේපල, සියලු දේවල් එක් ක්ෂණයකින් දැහැගත්තේ නැද්ද? බලන්න. එතකොට මෙන්න මේක නේද යථා ස්වභාවයේ ගින්නෙන් විනාශ වෙන්නේ නැද්ද මේවා? හොරුන්ට ගන්න බැයිද මේ පරිභෝජන කරන දේවල්? රජුන්ට ගන්න බැයිද? එහෙනම් තමන්ගේ බුද්ධිය තුලින් මේ ප්‍රායෝගික ධර්ම තුල ක්‍රියාත්මක වෙලා තමන් ලබන සැපය කිසිම කෙනෙකුට විනාශ කරන්න බෑ පිටුපිට. ජලයෙන් විනාශ වෙන්නේ නැහැ, ගින්නෙන් විනාශ වෙන්නේ නැහැ. සොරුන්ට ගන්න බෑ, රජුන්ට ගන්න බෑ. තමන්ට මේ සැපය සදාකාලික සැපයක්. තමන්ගේ පසුපස එන සෙවණැල්ලෙන් කල්යාණ මිත්‍රය හැටියට තමන්ගේ විමුක්තිය සාක්ෂාත් කරගන්න තමන්ට පිහිටට ඉන්නේ තමාගේ බුද්ධිය තුලින් මතු කරගත්ත මේ සදාකාලික සැපය තමයි පිටුපිට. මේක නේද මතු කරගන්න ඕන අපි. අනිත් සියලු දේවල් අපි එනකොට අරන් ආවද? මේ පරිභෝජනය කරන කිසි දෙයක් අපි අරන් ආවද? අරන් ආවද පින්වතුනි? නෑ. අපි අරන් ආවේ කුසල් අකුසල් පමණයි. අපි ආවේ තනිතනියමයි. අපි යන්නේ තනිසේනමයි. එනකොට ආවේ අඬාගෙන අපිව පිළිගන්න හිටිය සම්මුතියට මව්, සම්මුතියට පියා, සම්මුතියට ඥාතියෝ. අමුතුම ලෝකෙට එනවා අපි එන්නේ අඬාගෙන බය වෙලා එන්නේ. ඒ ඇවිල්ලා තමයි ටික ටික අර බීජයක් පොළවේ රෝපණය කරනකොට ඒක බීජයට වතුර දාලා පොහොර දාලා ඒවා ටික ටික ඒකේ බීජේ උඩට එනකොට අන්න දලු හට ගන්නවා, ඊළඟට කොළ හට ගන්නවා, ඊළඟට
ඒකේ මල් හට ගන්නවා, ගෙඩි හට ගන්නවා. ඒ වගේ තමයි පින්වුතුනි සංසාරගත කුසල අකුසල වලට අනුව තමන්ගේ අර බිලිඳුරුව වැඩෙන්න තමන් සංසාරගත අර සක්කායකට සාපේක්ෂව සුවකයෙන් නැවත වරක් ටික ලෝභ, ද්වේෂ, මෝහ කියන රාගාදී ක්ලේශයන් මතු කර ගන්නවා පින්වතුනි. මෙන්න මේ බීජය රැපෙන්නත් මේක තමයි කරන්නේ. හොඳයි ඒක නෙමෙයිද කරේ? සංසාරේ ගත පුරුදු පුහුණු වෙච්ච දේවල් තමයි මේ හැම දිනාම කළේ. එක එක්කෙනාට එක ආකාරයෙන් එක ගති ලක්ෂණ. හොඳයි නැද්ද? මේ ඇත්තන්ගේ දරුවෝ 5 දෙනෙක් ඉන්නවා නම් 5 දෙනාගේ ගති ලක්ෂණ එක වගේද? නෑ. එක වගේ නෙමෙයි. එක එක්කෙනෙකුට රුචි දේ තවත් කෙනෙකුට රුචි නෑ. එක එක්කෙනෙකුට කැමති දේ තවත් කෙනෙකුට අකමැති. මේක තමයි ස්වභාවය පින්වතුනි. එහෙනම් අපි කල්පනා කරන්න ඕන මේ හැම අවස්ථාවකදීම අපි යෝනිසෝ මනසිකාරයෙන්, ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන්, සම්මා සංකප්පයෙන් ඉන්නවා. අන්න එතකොට මේ පරිභෝජනය කරන හැම දෙයක්ම, මේ අසුරු විසුරු කරන හැම දෙනා ඉදිරියේ මෙතන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? තමන් පිළිබඳව තමන්ගේ බුද්ධිය පිළින් දකින්න තමයි තමන්ගේ දුර්වලකම් තමන් අඳුනගෙන ඒවෙන් බැහැර වෙලා සුවපත් වෙලා සැපේ භුක්ති විඳින්මින් හැම දිනාටම හිත සුවපිත කටයුතු කරන්න පුළුවන්. කරලා බලන්න පින්වතුනි. මේක කරන්න පින්වතුනි අපට කාගින්වත් අවසර ගන්න ඕනද? මේක කරන්න මුදල් ඕනද? මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙන්නේ. මේක ධම්මානුධම්ම ප්‍රතිපත්ති. මේක මේ ආකාරයෙන් මේ ප්‍රතිපත්ති පුරන්න අපට වෙලාවක් අවශ්‍යයි. නෑ පින්වතුනි. මෙච්චර හොඳ නිදහස් දර්ශනයක් බුදුහාමුදුරුව අපට දේශනා කළා තියෙනවා. අපි මේක පැත්තකට දාලා පින්වතුනි. අපි යන්නේ ඔය දුවන්නම් වාලේ ගමන. මොකද පුරුද්ද ඉස්තරහට තල්ලු වෙනවා. මේ කාම ලෝකේ නවීන තාක්ෂණයේ දියුණු වෙන්න අපි ඒ ඕග වලට අහු වෙනවා. හොඳයි නැද්ද? ඒක නේද? දැන් බලන්න ඇහැ ප්‍රිය කරන්න දේවල් මේ ලෝකේ කොච්චර තියෙනවද? නානා වර්ණ දේවල් තියෙනවා. නේද? ඉතින් ඕවා නේද අපි අල්ලගන්නේ. නමුත් ඕවා බුදුහාමුදුරුවෝ කොතනකවත් දේශනා කරේ නෑ. ඒ එකක්වත් පරිභෝජනය කරන්න එපා. ඒවා තමන්ට ගැළපෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන සියලුම දේවල් තමන්ට කැම බීම අවශ්‍ය නම් කැම බීම ගන්න රස්සාව කරන්න ඕන. ඒකත් ධාර්මික රස්සාවක් වෙන්න ඕන. අනුන්ට හිතසුව පිණිස කරන රස්සාවක් වෙන්න ඕන. ධර්මානුකූල රැකියාවක් වෙන්න ඕන. ව්‍යාපාරෙත් එහෙමයි. මොන දේ කළත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ කුසල අකුසල කර්ම අඳුනගෙන අකුසල් වලින් බැහැර වෙලා කුසල් ශක්ති වැඩි දිනනකාට තමන්ගේ දක්ෂකම් අනුව තමන්ගේ ක්‍රියාකාරකම් තමන් සිද්ධ කරමින් ධර්මානුකූලව තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නවා නම් තමන්ට පුළුවන් තමාගේම නිවීම තමාගේම ස්වබුද්ධිය තුලින් මතු කරගන්න පින්වතුනි. මේක තමයි අපිට බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අපි මේක කළේ නැත්නම් අපි විසින්ම රවට්ට ගැනීමක්, අප විසින්ම අපේ වල කපා ගැනීමක් කියලා හිතන්න පින්වතුනි. හිතන්න එපා මරණ මංචකයේදී මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක නොවි ක්‍රියාත්මක වෙන කෙනා රෝගකාරකයක් හැදුනොත් බයයි. බය වෙන්නේ නැද්ද? බය වෙනවා. කොහේ හරි මරණයක් කිව්වම බයයි. මමත් මැරෙයිද කියලා මරබියක් ඇති වෙනවා. අයියේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුල නැහැ. ධර්මයේ තමන්ගේ ජීවිතයට හුරු පුරුදු කරගෙන නැහැ. තමන්ගේ ජීවිතේ තමන් කරන රැකියාව වෙන්න පුළුවන්, ව්‍යාපාරය වෙන්න පුළුවන්, ගොවිතැන වෙන්න පුළුවන්, මොන දේ වුණත් ඒක තමන්ගේ ඒ ජීවිතය ගොඩනගා ගන්න තමන් ඒවා සිද්ධ කරමින් මේ ධර්මයක් ඒහා සමානවම තමන්ගේ ජීවිතයට හුරු පුරුදු ගනිමින් දෙකම සමබරව තමන් ගෙනියමින් කටයුතු කරනවා නම් අන්න ඒකට තමයි බුදුහාමුදුරු දේශනා කරේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා. එක පැත්තක් හරි ගිහිල්ලා තවත් පැත්තක් වැරදුනොත් තමන්ගේ දියුණුව හොඳයි. නමුත් ධර්මය නැත්තම් අධර්මයේ විදිහට තමන් කටයුතු කරනවා නම් අකුසල් ගොදුරු වෙන විදිහට කටයුතු කරනවා නම් තමන් යන්නේ වැරදි පාරේ. එහෙනම් මේ හැම දෙයකම තියෙන නිස්සාර භාවය තමා තුළින් දක්මින් තමන් කටයුතු කරනවා නම් අන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තමන් හැම දෙයකම තියෙන නිස්සාර භාවය තමා තුළින් වටහාගෙන මේ හැම දෙයක්ම අනිත්‍යයි. ඊළඟට මේකේ කෙලවර දුකක් ඇති වුණේ මෙතෙක්කල්. මතක තබා ගන්න. මෙතෙක්කල් දුක ඇති වුණේ මම මගේ ආත්මය කියන මිත්‍යා මතයට ගොදුරු වෙලා මම මේවා
වැරදි විදියට පරිභෝජනය කරගත්ත නිසා දැන් මට දුකක් නෑ කියන අවබෝධය තමන්ට ලැබෙනවා. ඕනෑම දෙයක් ඉදිරියේ තමන්ට පුළුවන් කම්පණය නොවි අකම්පනීය තත්වෙන් ඉන්න. අන්න ඒකට තමයි බුදුහාඳුර දේශනා කරේ. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. අෂ්ට ලෝක ධර්ම ඉදිරියේ කම්පා වෙන්නේ නැහැ. ලාභ කියන්නේ දැන් වෙළඳාම් කරනකොට ලාභ ලැබෙනවා, රැකියාව කරන ලාභ ලැබෙනවා, ස්විප් එකක් ඇදුනාම ස්විප් එකක් ඒකත් ලාභයක් නේද? හැබැයි කෙනෙක් තමන්ට ප්‍රසසුම් කරාම ඒකත් ලාභයක් නේද? ඒකත් ලාභයක් නේද? කෙනෙක් තමන්ට හොඳ කිව්වම ඒකත් ලාභයක් නේද? ඒ වගේම තමන්ට කවුරු හරි කෙනෙක් තමන්ගේ ඒ අවශ්‍ය කරන දේවල් මොන පැතින් හරි තමන්ට සහාය කරන එකත් ලාභයක්. නමුත් ඒ හැම දෙයක්ම ඉදිරියේ තමන් උද්දාමයටපත් වෙන්න හොඳ නැහැ. මොකද්ද? උද්දාමයටපත් වෙන්න හොඳ නැහැ. ඒ හැම දෙයක්ම තමන් මෙදහස් සිතින් තමන් පරිභෝජනය කරන්න. අන්න ලාභයේ ඉදිරියේ තමන් උද්දාමයටපත් වෙන අලාභ කෙනෙක් බයිනවා. ඒක අලාභයක් නේ. දොස් නගනවා. තමන්ගේ දරුවෝ තමන්ට සලකන්නේ නැතු යනවා. දැන් මේ වැඩිහිටි නිවාසයේ ඉන්න මේ සමහර අම්මලා තාත්තලාගේ දරුවෝ සමහර වෙලාවට සංසාරගත ගිනාපු කුසල කර්ම වලට අනුව සමහරට ඒ ආයලන්ට මේ අම්මාගේ මේ තාත්තගේ වටිනාකම ආවොද වෙන්නේ නැහැ. ඒකක් තමයි අනිත් එක තමයි ඒ අම්මලා තාත්තලා සංසාරගත ගිනාපු කුසල වලට අනුව දරුවන්ගේ වැඳුම් පිදුම් ලබන, දරුවන්ගේ සත්කාර ලබන, දරුවන්ගේ ළඟ ඉඳගෙන දරුවන්ගේ හවුහරණ මැද ජීවත් වෙන්න. පින් කරලා මදි. මේක තමයි ස්වභාවය. එතෙන්දි මොකද්ද කරන්න ඕන? නෑ මම මේ ගෙනාපු සංසාරගත අකුසලයක්. මේකට මං මුණ දෙන්න ඕන. මම මේව ඉදිරියේ කම්පණය වෙන්නේ නෑ. මම මේ ලෝකේ තනියමයි ආවේ. මට සංසාර ගමන කෙටි කරගන්න නම් මම බුදුහාඳුරන්ගේ බුද්ධ ශ්‍රාවකෙක් හැටියට උපාසකෙක් හැටියට මම මේව ඉදිරියේ කම්පණය නොවි කටයුතු කරනවා කියන අදිෂ්ඨානය තමන් ඇති කරගත්තා නම් අන්න තමන්ට පුළුවන් තමන් සංසාරගතගෙන ආපු අකුසල් මූලයන් ටික අර වාහනේ මලකඩ සුද්ධ කරන්න වගේ ටික සුද්ධ කරගෙන යන්න. සුද්ධ කරගෙන යනකොට පින්වතුනි ඒකේ සියල්ලක්ම මලකඩ වුණාට පස්සේ මොකක්ද ඇති වෙන්නේ? අන්න නිවීම. ඔය නිවීම තමයි මතු කරගන්න ඕන. අදුම තරමින් සෝවාන් මාර්ගඵල ලබා ගන්න පුළුවන්. සෝවාන් මාර්ගඵල. අපි එක කඩේමක් පැන්න පින්වතුනි. එක කඩේමක්. මොකද්ද කඩේම? සතර අපායෙන් නිදහස් වෙන්න පුළුවන් පින්වතුනි. කැමතිද සතර අපායෙන් නිදහස් වෙන්න? සතර අපායෙන් කියන්නේ තිරිසන් අපායෙන් අපි නිදහස් වුණා. තිරිසන් ලෝකෙ උපදින්නේ නැහැ. සෝවාන් මාර්ගඵල ලැබුවා නම් ඊළඟට අසුර ලෝකෙ ඉපදින්නේ නැහැ අපි. പ്രേත ලෝකවල උපදින්නේ නැහැ අපි. නිරේ උපදින්නේ නැහැ. මනුස්ස ආත්මයක් ලැබලා උප්පත්තිය ලැබුවා නම් බොහොම වර්ණ සම්පත් ඇති. බොහොම ආයු සම්පත් ඇති. භවභෝග සම්පත් ඇති. ජතිද සම්පත් ඇති. පරිවාර සම්පත් ඇති. හැමදෙනාගේම ගරු බුහුමට ලක් වෙන හොඳ ජීවිතයක් ලබා ගන්න පුළුවන් මනුස්ස ආත්මයක්. කැමතිද? අර විසාකාව වගේ. විසාකාව කියන්නේ ඒ වගේ ප්‍රතිපත්ති තුල සංසාරේන ක්‍රියාත්මක වෙච්ච අවුරුදු 7න් සෝවාන් වෙච්ච පුංචි දරුවා විසාකාව කියන්නේ. ආවා වුන්නේ නැද්ද? දරුවෝ ලැබුවේ නැද්ද? දරුවෝ 20 දෙනෙක් බිහි කළා. අවුරුදු 120ක් ආයුෂ වින්දා. බුදුහාඳුරන්ගේ අග්‍ර උපාසිකාව වුණා. මම මෙතනත් ඉන්න පුළුවන් මේ වගේ පිරිස්. මේක යට වෙලා තියෙන්නේ. අපි විසින් මේක වහගත්තේ. මේ අකුසල් කරපු නිසා. දැන් අපි විසින්ම තමයි අපි වැඩිච්ච වලේ නැගිටින්න ඕන, ගොඩට එන්න ඕන. මේ වලක වැටලා තියෙන්නේ අපි කවුරුත්. එහෙනම් මේ වලෙන් ගොඩ වෙන්න තමයි බුදුහාඳුර රැහැම්පට දුන්නේ. රැහැම්පට තමයි මේ මාවත. තමාගේ බුද්ධිය තුලින් මේ රැහැන්පොටේ එදිලා බුදුහාඳුරන්ගේ ඒ නිවීම තමාගේ බුද්ධිය තුලින් මතු කරගන්න. අන්න ඒකට තමයි බුදුහාඳුරෝ අපට මාවත පෙන්න නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මොකද දැන් අපි මේකේ තේරුම මොකක්ද? අපි මෙතෙක් කල බුදුහාමුදුරුවෝ බාහිරින් දකින්න ගත්තා. බුදුහාමුදුරුවෝ කියන්නේ පින්වතුනි සිද්ධාර්ථ කුමාරයා තමයි සිද්ධාර්ථ තාපස වුණේ. ඒ කූඩුව මරා සිද්ධාර්ථ කුමාර කූඩුව මැරුවා. කුමාර කූඩුව මරලා සිද්ධාර්ථ තාපස කූඩුව ගත්තා. සිද්ධාර්ථ තාපස කූඩුව මරලා බුද්ධ කූඩුව ගත්තා. ඒ කියන්නේ
manussත්වයට එහා ගිය උතුම් ශක්තියක් මතු කරගත්තා. සත්ත්ව පුද්ගල ස්වභාවයෙන් බැහැර වුණා. මතක තබා ගන්න. සෝවාන් මාර්ගඵල කියන්නේ සත්ත්ව පුද්ගල ස්වභාවයෙන් බැහැර වෙච්ච ශක්තිය. එහෙනම් මේක තමයි බුදුහාමුදුරුව අපිට මතු කරගන්න කිව්වේ. ඒ මාර්ගඵල ලබාගත් ශ්‍රේෂ්ඨය බුදුහාමුදුරුව දේශනා කරනවා තමන්ගේ සංසාර ගමන තමාගේම බුද්ධිය තුලින් මතු කරගන්න මාවත එලිපෙහෙලි කරගත්තා කියලා. එහෙනම් නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන්නේ පින්වතුනි තමන්ගේ බුද්ධිය බුදුහාමුදුරුව දේශනා කරපු මාවත ඔස්සේ ගමන් කරන මේ බුද්ධිය මෙහෙවන්න. බුද්ධිය මෙහෙवला මේක තුලින් බුදුහාමුදුරුව දේශනා කරපු මාවත ඔස්සේ ගමන් කරන සීමා රහිතව සම්මා දිට්ඨිය තුල ඉඳගෙන සම්මා සංකප්පය තුල ඉඳ ඊළඟට නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ධර්මය කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ එන චෛසික ධර්මයන් බුදුහාඳුරගේ ස්වම්බුද්ධිය තුලින් දැක්කා. කල්ප 10000 ගණන් බුදුහාඳුරෝ ඉපදෙමින් මැරෙමින් ඒ බෝධිසම්භාර පුරණ අවදීදී උන්වහන්සේ ඒ සියලුම ලෝකවල ස්වභාවය දැක්කා. ඒ සත්ත්ව ලෝකවල ස්වභාවය දැක්කා. තිරිසන් ලෝකේ ස්වභාවය දැක්කා. අසුර ලෝකේ ස්වභාවය දැක්කා. ඒ වගේම പ്രേත ලෝකේ ස්වභාවය දැක්කා. නිරේ ස්වභාවය දැක්කා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ මහා බලය තුලින් දිව්‍ය ලෝකවල ස්වභාවය දැක්කා. ඊළඟට බ්‍රහ්ම ලෝකවල අරූපී බ්‍රහ්ම ලෝකවල ස්වභාවය දැක්කා. මේ තල 31ේම ස්වභාවය උන්වහන්සේගේ ස්වම්බුද්ධියෙන් අවබෝධ කරගෙන උන්වහන්සේගේ ස්වම්බුද්ධියෙන් ඊට එහා ගිය නිවීම මතු කරගත්තා. අන්නේ නිවීම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ අපටත් මතු කරගන්න අපේ ස්වම්බුද්ධියෙන්. එහෙනම් මේ හැම දෙයක්ම එන්න අකුසල් මූලයන්, ලෝභ මූලයන්, දේශ මූලයන්, මෝහ මූලයන් ප්‍රහාණය කරලා තමන්ගේම බුද්ධිය තුලින් අර මුලාවෙන් බැහැර වෙලා මුලා නොවි කටයුතු කරන නුමුලාව කටයුතු කරන තමන්ගේ විද්‍යාව, බුදුහාඳුරගේ විද්‍යාව ක්‍රියාවට නංවමි. ඒ විද්‍යාවට ක්‍රියාව නමින් කටයුතු කරනකොට අපට පුළුවන් අපගේම බුද්ධිය තුලින් එන සංඥාව ප්‍රහාණය කරන්න. මොනවාද සංඥා? අනත්ත් සංඥා. මොකද්ද? මේ හැම දෙයක්ම තිබුණ තත්වයෙන් අන්‍ය තත්වයටපත් වෙන. පැහැදිලිද? අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා. දැන් එතකොට බුදුහාඳුරෝ දේශනා කළ දුක්ඛ සංඥාව. දේශනා කරාද? නෑ. දුක්ඛ පිළිබඳව පිළිසඳ දැනගත්ත නිසා අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා ඔය බඹයක් පමණ කූඩුව තුලින්ම Tamanට අසුභය මෙනෙහි කරන්න පුළුවන්. බැරිද? කරාද? උත්සාහය ගත්තද? දැන්වත් උත්සාහ ගන්න පිංගුත්. ප්‍රමාද වෙන්න එපා. තමාගේ ස්වම්බුද්ධිය තුලින් ඔය ප්‍රතිපත්ති තුල සීමා රහිතව ක්‍රියාත්මක වෙන ශක්ති ප්‍රමාණයට Tamanට ලැබෙන සැපය තමාගේ බුද්ධිය තුලින්ම තමාගේ ප්‍රඥාව තුලින්ම Tamanට දකින්න පුළුවන් පිංගුතුනි. සදාකාලික සැපයක්. දැන් අපි ඉන්නේ මස්තසින් බැහැර වෙන ශක්තිය මතු කරගෙන නැනස පාදාගෙන ප්‍රඥායස මූදු කරගෙන අපි කටයුතු කරන්නේ. අන්න එතකොට තමයි බුදුහාඳුරුව තමාගේම මේ බඹයක් පමණ ලෝකෙ තුලින් අනිත්‍ය සංඥාව ප්‍රහාණය කරන්න පුළුවන්. අනත්ත් සංඥාව ප්‍රහාණය කරන්න පුළුවන්. අසුභ සංඥා, ආදීනව සංඥා. දැන් මේ හැම දෙයකම තියෙන ආදීනවේ දකින්න මොනවද? මේ තියෙන්නේ ඔක්කොම පටිගයක්. පටිච්ච තමන්ගේ ස්වම් බුද්ධිය තුළින් තමන්ට තේරෙන මෙතෙක් කල මන් නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යා ඇසෙන් බලපු නිසා මම මේ තමන් මගේ තියෙන සියලුම දේවල් මම මේ හැම දෙයක්ම මට ඕන විදිහට පරිශීලනය කරන්න ගත්තා. මට වැරදුනා මෙතන. මම මෙතෙක් කල හිතට දාසකම් කළා. එහෙනම් හිත කියන එක දැන් තමන් පාලනය කරගත්තා. තමන් දැන් හමු පුතා වෙලා හිත 16ක් කරගෙන තමන් හිත සංවර කරගෙන තමන්ගේ කට මේක හිත ඇවිල්ලා කුළු හරකෙක් වගේ පිටින්. කුළු හරකෙක් වගේ. එහෙත් මේට හැම තිස්සෙම යනවා. මේක තමා තුලින්ම දකින්න පුළුවන්කම ලැබෙනවා. දැන් තමන්ට හිත තමන්ට ඕන විදිහට අවනත කරගත්තා නම් අර රතාචාර්යයා තමන්ට ඕන විදිහට අර ගුණාට නාස්ලනුව දාලා තමන්ට ඕන තැන කරත්තේ ඒ රතේ පදවගෙන යනවා වගේ තමන්ට ඕන තැනට තමන්ගේ මේ බුද්ධිය තුලින් මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙලා
තමාගේ සැපය මතු කරගන්න පුළුවන්. ඒ සැපය තමයි බුදුහාඳුරෝ අපට නිවීම කිව්වේ. එහෙනම් මේ බාහිරින් ලබා ගන්න ලැබපු සැප සියල්ලක්ම తాවකාලිකයි කියලා Tamanටම අවබෝධ වෙනවා. ඒ අවබෝධය ලැබෙනකොට තමයි අර මා මුලින් සඳහන් කළ ආකාරයට මේ ප්‍රහාණය කරන තැන ඉන්නේ. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, ප්‍රහාණ සංඥා, විරාග සංඥා. දැන් රාගයක් ඇති වෙන්නේ නැහැ පින්වතුනි. දැන් මෙතෙක් කල් අපි ඇහෙන් දැක්ක රූපේ නිසා කාමයේ සකස් කළා. හොඳයි නැද්ද? කැමැත්තකම දැන් ස්ත්‍රියට පුරුෂයා. මාරේගේ අන්තිම තොණ්ඩුව තමයි ස්ත්‍රිය පුරුෂයාගේ කටහඬට කැමති, පුරුෂයාගේ රූපෙට කැමති, පුරුෂයාගේ හිනාවට කැමති, පුරුෂයාගේ තෑගි බෝවලට කැමති, පුරුෂයා අඬනකොට ඒකට හිතේ සංවේගයක් ඇති වෙනවා. ඒ වගේම පුරුෂයාගේ ඒ සියලු ලක්ෂණ තමාගේ හිතට සැපයක් ගෙන දෙන දෙයක්. ඒකෙන් තමන් බලන තමන්ගේ සැපේ වැඩි කරගන්න. තමන්ගේ කැමැත්ත ඉෂ්ට කරගන්න. ඊළඟට පුරුෂයා බලනවා ස්ත්‍රියගේ රූසපුව. ස්ත්‍රියගේ වරලට කොණ්ඩෙට, ඊළඟට මූණට, හිනාවට, ඇස් දෙකට, අංගපසංගට, ගමන බිමනට මේ හැම දෙයකටම වශී වෙනවා. මෙන්න සංසාරේ හට ගැනීම. හොඳයි නැද්ද? අපි කවුරුත් මේ සංසාරේ හටගත්තේ මේ විදිහට නෙමෙයිද? අම්මා තාත්තා නිසා නෙමෙයිද? හොඳයි නැද්ද? මේක නේද? මේක නේද අපි හැබැයි හිතන්න එපා මිනිස්සු වෙලා කියනවා. මිනිස්සු වෙලා කියලා හිතන්න නම් එපා. තිරිසන් අපායේ ඇහැට පෙනෙන ඉනි කුණ්ණගේ ඉඳලා හැම සත්ත්ව ලෝකෙකම දේශනා කරන මා ඇතුළු ඔයත්ත් ඉපදුනා. මේක තමයි බුදුහාඳුර මගේ නෙමෙයි. බුදුහාඳුරන්ගේ දේශනාව. പ്രേත ලෝකේ හැම പ്രേත ලෝකෙම අපි ඉපදුනා පින්වතුනි. අසුර ලෝකේ හැම අසුර ලෝකෙම අපි ඉපදුනා, නිරේ ඉපදුනා, අර මම මුලින් සඳහන් කළ දිව්‍ය ලෝකවලත් ඉපදුනා, බ්‍රහ්ම ලෝකවලත් ඉපදුනා, අරූපී බ්‍රහ්ම ලෝකවලත් ඉපදුනා. එහෙනම් දැන් මේක නතර කරන මේ ඕගය තරණය කරන මාවත තමයි බුදුහාඳුර අපට පෙන්වලා දුන්නේ. මේ කාම ලෝකෙන් නිදහස් වෙන්න. ඊළඟට රූප ලෝකේ බ්‍රහ්ම ලෝකේ. ඒකෙන් නිදහස් වෙන්න. ඊළඟට අරූපී ලෝක කියලා කියන්නේ අර නාම සංඥා, නේ සංඥා, ආකාසායංචාද, විඥානංචාද. ඕවෙන් නිදහස් වෙන්න. ඊට එහා ගිය විමුක්ති සුවය තමන් සාක්ෂාත් කරගන්න උත්සාහ ගන්න කෙනාට තමයි බුදුහාඳුර දේශනා කළේ. තමන්ගේ බුද්ධිය තුළින් තමන් නිවීම මතු කරගත්ත. අන්න එතකොට තමයි ධම්මෝ හවේ රක්කති ධර්මචාරී. මොකද තමාගේ ගැලවීම තමා තුලින්ම මතු කරගත්තා. තමාගේ සැපය තමා තුලින්ම මතු කරගත්තා. අන්නේ සැපය මතු කරගන්න කෙනා බුදුහාමුදුර දේශනා කරනවා නිරෝධ සංඥා. දැන් තමන් අර රෝදේ කරකවනවා. මෙතෙක් කල් අපි ආවේ ආරෝහණ ක්‍රමයට, අවරෝහණ ක්‍රමයට. බුදුරජාණන් වහන්සේ ඇතුළු, පසේ බුදුරජාණන් වහන්සේ ඇතුළු ආර්යවතුන් ගිය මඟ ඔස්සේ දැන් අපි ගමන් කරන්නේ. අන්නේ මාවත ඔස්සේ ගමන් කරනකොට බුදුහාමුදුරු දේශනා කරනවා සබ්බ ලෝකේ අනබිරත සංඥා. මේ ලෝකේ තියෙන සියලුම දේවල් සංඥාවන් තමාගේම බුද්ධිය තුලින් ශුන්‍ය භාවය දකින්න. මොකද දකින්නේ? ශුන්‍ය භාවය. ඒ කියන්නේ මේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වෙන සියලුම දේවල් ශුන්‍යයි. ශුන්‍ය භාවයක් තියෙනවා නම්, දකින්නවා නම් තමාගේ බුද්ධිය තුලින් නිමිත්තක් නැහැ. අනිනිමිති. මතක තබා ගන්න. අමත තත්ත්වෙට තමන් හිත ගන්න. එනේන නිමිත්ත අර සංඥාව ප්‍රහාණය කරමින් දැන් ඉන්නේ. එහෙනම් ඒ විදිහට කටයුතු කරනකොට පැතුමක් නැහැ. නිවීම කියන එක ඇස්සේ පැතුමක් නැහැ. පුඤ්ඤ පාපී පහීනස්ස බුදුහාඳුරු දේශනා කළේ මෙතෙක් කල් අපි සංසාරේ නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යා මසට ගොදුරු වෙලා අපි මොකද කරේ? සංසාරේ දික් වෙන පැත්ත තමයි අපි ගමන් කරේ. දැන් අපි අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේ මේ ලෝක ස්වභාවය අවබෝධ කරගෙන ලෝකේ උපාදාන කරගන්න නැතුව, ලෝකේ ව්‍යාපාද කරගන්න නැතුව, මේ දෙකටම නැතුව අපි මැදමාවත ඔස්සේ ගමන් කළා. අන්න මැදමාවත තමයි බුදුහාඳුරු දේශනා කරේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා. කාමසුකල්ලිකාන යෝගයට නතු වෙන්නෙත් නැහැ, අත්තකිලමතාන යෝගයට නතු වෙන්නෙත් නැහැ. මේ දෙකටම නැතුව මැදමාවතේ ගමන් කරනවා. අන්න එතකොට තමයි බුදුහාඳුරු අපිට දේශනා කළේ සබ්බ ලෝකේ අනිබිරත සංඥා, සබ්බ සංකාරේ අනිච්ච සංඥා, ආනාපාන සති. බලන්නකො කොච්චර හොඳ දර්ශනයක්ද බුදුහාඳුරු දේශනා කළේ. මේක ප්‍රායෝගික නැද්ද?
තමාගේම ස්වම් බුද්ධිය තුලින් මේක මතු කරගන්න බැරිද? මේ තුලින් Tamanට බැයිද මරණානුසුති භාවනාව මෙනෙහි කරන්න? තමන්ගේ බඹයක් පමණ ලෝකෙ තුලින් පිළිකුල් භාවනා මෙනෙහි කරන්න බැරිද? වෙන කොහෙවත් යන්න ඕනද? අසුභය මෙනෙහි කරන්න බැයිද? ආහාර ටික දෙනකොට පටික්කුල භාවය මෙනෙහි කරන්න බැයිද? අන්නේ ඒ ක්‍රමවේදය තුල ඉන්න තමන් ඉන්නේ කායානුපස්සනාව මෙනෙහි කරමින් කායගත සති වඩමින් ඊළඟට තමන්ගේ එදිනෙදා ජීවිතයේ මේ ඇත්තෝ රැකියාවල් කරන්න ඕන වෙළඳ ව්‍යාපාර හැම කෙනාටම මොන හරි දෙයක් තියෙනවා ජීවිතේ තමන්ගේ ගොඩනගා ගන්න. ඒ කරන හැම කටයුත්තක්ම ධර්මානුකූලව සිද්ධ කරනවා. කොහොමද? සම්මා දිට්ඨිය තුල යෝනිසෝ මනසිකාරයෙන් හැම දිනාටම තමන්ට වගේම අන් අයට මෙලවත් පරලවත් ලෝකෝත්තර වශයෙන් හිතසුව පිණිස සිද්ධ කරන පිරිසුදු චේතනාව ඇති කරගෙන. අන්නේම කෙනා බුදුහාමුදුරු දේශනා කරන්නේ මම ජීවත් වන්නේ අන් අයගේ යහපත උදෙසායි. මම ජීවත් වන්නේ අන් අයගේ යහපත උදෙසායි. අද මම ජීවත් වන්නේ අන් අයගේ යහපත උදෙසා කියන හැඟීම ඇති කරගන්න උතුම් ගති පැවතුම් තියෙන උතුම් මනුස්ස රත්නයක් තමයි අද මේ පින්කම සිද්ධ කළේ. මේ පින්වත් පිරිසට ධර්ම දානමේ පින්කමක් සිද්ධ කරන්න. දැන් සමහර අපේ මස් ඇසින් බලන පිරිස් ඉන්නවා. ඒක සංසාරගත අර කුසල කර්ම වලට අනුව ඒ කෙනාගේ ගති ලක්ෂණ ඒක තමයි ලෝක ස්වභාවය. මේකේ ලෝකේ ස්වභාවය බුදුහාඳුරු දේශනා කරේ මේ ලෝකේ මඩ ගොහරුවක්. ලෝකේ මඩ ගොහරුවේ මඩ නොගෑවි පිපෙන නෙළුම වගේ පිපෙන්නේ කිව්වේ. දැන් මේ නෙළුම වගේ පිපෙන්නේ මේ පින්වත් පිරිසට මේ මාර්ගය පෙන්වලා දුන්නේ. එහෙනම් දැන් මේ පින්වත් පිරිස අපේ මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරපු අපගේ පින්වත් ජයමිනි පින්වත් මැතිනිය තමන්ගේ යහපත අන් අයගේ යහපතයි. තමන්ගේ සතුට අන් අයගේ සතුටයි. මම ජීවත් වන්නේ අන් අයගේ යහපත උදෙසායි. එහෙම හිතක් ඇති කරගෙන තමයි තමන්ගේ යුතුයකම් කොටත සමාජයේ වෙනුවෙන් ආගම දහම වෙනුවෙන් තමන්ගේ දෙමව්පියන් වෙනුවෙන් තමන්ගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් තමන්ගේ අසල්වැසියන් වෙනුවෙන් මේ හැම දෙයක්ම ඉෂ්ට කරන්නේ ධර්මානුකූලව පින්වතුනි අපටත් ඒක කරන්න පුළුවන්. උත්සාහ ගන්න. හොඳ ආදර්ශයක්. දැන් වෙනත් අර පෘථග්ජන භාවයෙන් ඉන්න අය සබ්බේ පෘථග්ජන හෙට මරුණත් හිතට සැපයි අද ජොලි කරලා. දැන් අද එහෙමනේ ප්‍රවණතාවය. එහෙම නේද? දැන් අපේ තරුණ අය ඉන්න සමහර අය අනේ අපි තාම වයසට ගිහිල්ලා නැහැනේ. අපි වයසට ගිහිල්ලා නැහැ. වයසට ගිය මෙන්ටල් තමයි මේ ඔය බණ භාවනා කරන්නේ. ඒ පන්සල් යන්නේ, සිල් ගන්නේ. ඕවා අපට අයිති නෑ. ඕවා අපි තාම වයසට ගිහිල්ලා නැහැනේ. අනේ මිනිස්සු දන්නේ නැහැ පෘථග්ජන කමට අපි කොයි මොහොතේ කොතෙන්ද කොයි විදියට මැරෙයිද කියලා. අද බොහොමයක් ජීවිත නැති වෙන්නේ කාගේ ජීවිතද? තරුණ ජීවිත. මදයෙන් මත්වෙච්ච ජීවිත. මතක තබා ගන්න. දහමට නැඹුරු වෙලා නැති එකේ විපාක. අද කාම රැලි වලට අහු වෙලා යන්නේ අපි සමාජය. මේ ලෝකෙම අම්මා වඳුරන්නේ තාත්තා වඳුරන්නේ අම්මා ගණන් ගන්නෑ තාත්තා ගණන් ගන්න. හැබැයි හොඳ දරුවෝ ඉන්නවා. බෝසත් දරුවෝ ඉන්නවා. අම්මට හොඳට ආදරෙයි. දැන් මේ අපේ මේ නෝන මහත්තයා වගේ. ස්වාම පුරුෂ හොඳට ආදරෙයි. තමගේ මනුස්සකමේ වටිනාකම දන්නවා. එහෙම පිරිසුත් ඉන්නවා. ඒ අතර අර වගේ වැරදි විදිහට තමන්ට මේ ලැබුණු මනුස්සාත්මේ වටිනාකම අඳුන ගන්න නැතුව වැරදි විදිහට ක්‍රියා කරන පිරිසුත් ඉන්නවා පින්වතුනි. මේක තමයි ලෝක ස්වභාවය. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ ඒ දේශනාවට අනුව බුදුහාමුදුරු දේශනා කරන්නේ ලෝකේ උපාදාන කරගන්න එපා. උපාදාන කියලා කියන්නේ මේ පංචේන්ද්‍රියන් කරා ගෝචර වෙන කිසිම දෙයක් පාදාන කරගන්න එපා. ඇලෙන්න එපා. ඊළඟට තමට නොගැලපෙන දේවල් වෙන්න පුළුවන්. හොඳයි මේ සමාජයේ කොපමණ නොගැලපෙන දේවල් වෙනවද අපිට? වෙන්නේ නැද්ද? වෙනවා. තමන්ගේ දරුවා තමට නොගැලපෙන දෙයක් කරොත් තරහ යනව නේද? නමුත් දරුවා සම්මුතියට හිටියට පරමාර්ථ පැත්තෙන් ඒ දරුවා මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් එන ගමනේදී ගිනාපු කුසල කර්ම වලට අනුව තමන්ගේ ඒ සුවකය ක්‍රියාත්මක වෙන එකට සක්කාය දිට්ඨි කියලා. මේ සක්කාය දිට්ඨි
කායට සාපේක්ෂව තමයි මේ සුවකයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එයා මව්වරු පියවරු කී දෙනෙකුට දාව බිහි වෙලාද? මේ හැමදෙනාමත් එමේ මාත් එක්ක. ඒ වගේම තමයි പ്രേත ගතිය එනව නේද? සමහර වෙලාවට සමහර දරුවන් අපටත් එනවා හිතුවා പ്രേත ගතිය. යෝනිසෝ මානසිකාරයෙන් ඉන්න තමයි දකින්න පුළුවන් එන්නේ සම්මා දිට්ඨිය තුල. තිරිසන් ගතිය එන්නේ නැද්ද අපට? තිරිසනා එන්නේ නැද්ද අපි ළඟට? එනවා. යක්ෂ ගතිය එන්නේ නැද්ද? එනවා. එතකොටනේ අර දඬු මුගුරු අතට ගන්නේ, අවියාවි අතට ගන්නේ. නේද? කලහ කරගන්නේ, වාද කරගන්නේ, ශෝක කරන්නේ, පපුවට ගහගන්නේ, බෙල්ලේ වැල දාගන්නේ. නේද? අනිත් එක්කෙනා මරලා තමුණුත් මැරෙන්නේ. කෝච්චියට බෙල්ල තියන්නේ. මොකද ඒ? නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යා මතයට ගොදුරුලා මම මගේ ආත්මය කියන මිත්‍යාවෙන් මේ සංසාරේ වැරදි විදිහට ධර්මයට පටහැනිව වැඩ කටයුතු කරපු අඥානවන්ත භාවයෙන් කටයුතු කරන අය. අනේ නිසා තමයි බුදුහාඳුරු දේශනා කළේ අන්තෝ ජටා භගි ජටා ගටාය ජටිතාපජා. නේද? අන්තෝ ජටා භගි ජටා ජටාය ගටිතාපජා. බලන්නකෝ අපි ඔතන තමයි හිතීමේ තෙක්ක. දැන් ඕවෙන් අපි බැහැර වෙන්න ඕන. බැහැර වෙන ක්‍රමවේදය තුල අපි ඉන්නවා නම් අපට පුළුවන් අපේම බුද්ධිය තුලින් මේ නිවිම වතු කරගන්න. එහෙනම් පින්වතුනි අපිට පුළුවන් බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව අර සංසාර ගමන කෙටි කරගන්න පළවෙනි කඩේම පසු කරන්න. මොකද්ද? සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨි කියන්නේ මම මුලින් සඳහන් කළේ සංසාරගත කෙනා පුරුද්ද කියන එකෙන් බැහැර වෙනවා. මත් ඇසින් බැහැර වෙලා නැනස පාදාගෙන ප්‍රඥා ඇස තුලින් අපි කටයුතු කරන්න උත්සාහ ගන්න ශක්ති ප්‍රමාණයට සක්කාය දිට්ඨිය කරගන්න පුළුවන්. ඊළඟට සීලබ්බත පරාමාස. ඒකෙන් අපිට බැහැර වැරදි පැත්තෙන් අපි මෙතෙක් කල් සැපේව නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු වෙලා. නේද? සමහර අය ඉන්නවනේ එක එක ආකාරයෙන් තමන්ගේ දේවල් ඉෂ්ට කරගන්න වැරදි වෘත සමාදන් වෙන අය. එක එක ආකාරයෙන් එක එක විදිහට සංසාරගත පුරුදු වන ඒ බෑන් තමන්ට බැහැර වෙන විවිධකිච්ඡාව කියන්නේ. බුදුහාඳුරංග ගැන සැක, ධර්ම රාත්‍රිය ගැන සැක, පින්පව් දින කියන ඒකේ විශ්වාසයක් ඇති නැහැ. නේද? ඒවෙන් බැහැර වෙලා ඒව පිළිගන්නේ නැහැ. මිත්‍යාවට ගොදුරු වෙලා. අන්න ඒකිනුත් තමන් බැහැර වෙනවා නම් ඒ අටතැනෙන් බැහැර වෙනවා නම් තමන්ට පුළුවන් බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව අර සංයෝජන ධර්ම තුනසේ කරා නම් කාමච්ඡන්දය කියන එක බැහැර කරන්න. කාමච්ඡන්දය බැහැර කරන්න පුළුවන්. ව්‍යාපාදි තරහා එනකොටම දකින්න පුළුවන්. තරහව එනකොටම දකින්නකොටම තමන් ඒක ප්‍රහාණය වෙනවා. ඊළඟට තීන මිද්දේ අපි හැමතිස්සෙම අපේ හිත ක්‍රියාත්මක වෙන්නේ කුසලයට වඩා අකුසලයට. ඒ නිසා අපට හොඳ දෙයක් කරන්න හරිම අමාරුයි පින්වතුනි. නරක දෙයක් කරන්න හරිම ලෙහෙසි. ඒ නිසා අපි හැමතිස්සෙම යෝනිසෝ මනසිකාරයෙන් සීමා රහිතව ඉඳිමින් සම්මා සංකප්පය තුල සම්මා වාචාව කියන තැන තමා මතු කරගත්තා නම් තමන්ගේ වචනය පාලනය කරගෙන කය වචන තුන්දර පාලනය කරගත්තා නම් තමන්ට පුළුවන් හොඳ සංසුම් මනසකින් යුතුව තමන්ගේ ජීවිතයේ සැහැල්ලුවෙන් ගොඩ නගා ගන්න. එහෙනම් තීන මිද්දෙන් තමන්ට බැහැර වෙන්න පුළුවන්. ඊළඟට උද්දච්ච කුක්කුච්ච. සිත විසිරෙනවා පින්වතුනි. මේක දවන් තුලින් දකින්න පුළුවන්. දැන් තමන්ට තමයි ඇඟිලි දික් කරන්නේ. මම මුලින් දේශනාවේ පටන් ගත්තෙත් එහෙමයි. කාටද ඇඟිලි දික් කරන්නේ? තමන්ට. තමාගේ බුද්ධිය තුලින් තමන්ට වැරදිච්ච තැන් මොනවද කියලා බලන්න ඕන. තවත් එක්කෙනාගේ වැරදි හොයන එක නෙමෙයි වැඩි. තමාගේ බුද්ධිය තුලින් තමන්ගේ දුර්වලකම් හදා ගන්න ඕන. එහෙම හදාගෙන කටයුතු කරනකොට ඊළඟට විචිකිච්ඡා මේ පහ තමන් ප්‍රහාණය කළා නම් බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව තමන්ට පුළුවන් සෝවාන් මාර්ගඵල ලබන්න පිංගුතුනි. එහෙනම් අර මම මුලින් සඳහන් කළ ආකාරයට තමන්ට පුළුවන් මනුස්සාත්මය ලැබලා උප්පත්ති ලැබ ආත්ම 7යි. දිව්‍ය ලෝකෙ උප්පත්ති ලැබ සක්විති රජ වෙලා උප්පත්ති ලබන්න පුළුවන් කල්ප 10000 ගණන් පිංගුතුනි. ඒ නිසා මේ දහම් පණිවිඩය තුලින් මේ ඇත්තන්ගේ දහම් ඇස පෑදුනා නම් ඒක තමයි බුදුහාඳුරන්ගේ බුද්ධ දේශනාව. ඒ අනුව තමන්ට පිළිවෙත් පුරන් මේ දේශනා කරපු දහම් විද අමාවැස්සක් වේවා, සංසාර බය දකීවා, සංසාර කතරින් එතරවන උතුම් බුදු පිළිවෙත අනුගමනය කරමින් බුදුහාඳුරු දේශනා කරපු පරිදි උද්දස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති හිත කම්පණය කරගන්නතු අකම්පනීය තත්ත්වයෙන් ක්‍රියාත්මක කරගෙන
අශෝකං විරජං කියලා දැන් ශෝක කරන්න කෙනෙක් නැහැ. තමට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය දැක්කාම මම මගේ කියන මිත්‍යා මතෙන් බැහැර වුණා නම් තමන් සත්ත්ව පුද්ගලයෙක් නැහැ කියන ස්වභාවය තමාගේම බුද්ධිය තුලින් මතු කරගෙන පරමාර්ථය දකින්න තමට කටයුතු කරන්න පුළුවන්. අන්න ඒතං මංගල මුත්තමං. ශෝක කරන්නේ නැත්තම් තමන් අශෝක කියන தත්ත්වයට තමන්ගේ බුද්ධිය තුලින් තමන්පත් වුණා. එහෙනම් ඒක මංගල කාරණයක් කියලා බුදුහාමුදුරුව අපට දේශනා කරේ. ඒ අනුව කටයුතු කරන් ඔබ හැම දිනාටම හේතු වාසනාව වේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසැන ගී වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම හේතු වාසනාව වේවා කියලා සාදුකාරයක් දෙන්න. සාදුකාරයක් දෙන්න. හොඳයි. අද අපේ පින්වත් ජයමිනි මැතිණිය විසින් තමන්ගේ පින්වත් මෑණියන් වහන්සේ වගේම ස්වාමි පුරුෂයා ඇතුළු සියලු ඥාතීන් සම්බන්ධ කරගෙන අද මේ පාරමිතා වැඩිහිටි නිවාසයේ උදාාරතර ධර්ම දානමය පින්කමක් සිද්ධ කරලා අත්ත පරිස්කාර ඒ වගේම දැහත් ගිලම්පස ආදී පූජා කරලා මහා කුසල සම්භාරයක් අත්පත් කරගත්තා. ඒ සීල කුසල සම්භාරයන් මේ පින්වත් පිරිස වගේම අනුමෝදන් කරන තවත් පිරිසක් සම්බන්ධ වෙලා ඉන්න මේ පින්කමට. සදේවුලවට අධිපති සක්‍රදයන් වහන්සේ ප්‍රමුඛ දසරාඩ විරූඩ විරූපාක්ෂ වෛස්තර සතරවරන් දෙවි හාමුදුරුවන් වහන්සේලා. ඒ වගේම සියලුම බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයන් වහන්සේලා, අරූපී බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයන් වහන්සේලා, අටමස්ථාන සොළොස්ථාන සතර දළදා වහන්සේලා ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා. ඒ වගේම මේ කැලණි පුරවරය ආරක්ෂා කරගෙන වැඩ වාසස්ථානය කරන විභීෂණ දිව්‍ය රාජෝත්මයන් වහන්සේ, මහා විෂ්ණු කතරගම ශ්‍රී සුමන සමන්, ඒ වගේම ඊශ්වර ගණපති නාථ දැඩිබුණ්ඩ ගම්බාර සිද්ධ පත්තිනි සරස්වති ශ්‍රියාකාන්ත මහලක්ෂ්මී වල්ලියම්ම භද්‍රකාලි මෑණියන් වහන්සේ, සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා, ඒ වගේම බෝධි සම්භාර පුරන බෝධිසත්ව දෙවි දේවතාවුන් වහන්සේලා, ඒ වගේම වෘක්ෂ දේවතාවුන් වහන්සේලා, භූමාතු දේවතාවුන් වහන්සේලා, සියලු භූමි තටාක වනපෙත් ගම් නියම්ගම් පූජනීය ස්ථානයන් ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා, මේ ස්ථානයේ අධිගත ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා, ඔබ හැමදෙනාගේම ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා සාදුකාර දෙමින් පින් අනුමෝදන් කරන සෑදී පැහැදී සිටිනවා. මේ සියලු පින් ඒ දෙවි දේවතාවුන් වහන්සේලාට බ්‍රහ්ම රාජයන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා, දිව්‍ය ඇසීසුරු බ්‍රහ්ම ඇසීසුරු වර්ධනය කරගනිත්වා, ප්‍රාර්ථනීය බෝධියකින් අමහා නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන දෙවියන්ට
ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ත්වං සදා. ඒ වගේම විශේෂයෙන් අපගේ ජයමිනි පින්වත් මැතිණියගේ නමින් මිය පරලෝ යන්ට තමන්ගේ ස්වාමි පුරුෂයාගේ නමින් මිය පරලෝ යන්ට දුණු ඒ සියලුම මියගිය ඥාතීන් ඒ මෑණියන් වහන්සේගේ ස්වාමි පුරුෂයා ඇතුළු සියලුම මියගිය ඥාතීන් මේ පින් අනුමෝදන් කරගනිත්වා. ඒ වගේ විශේෂයෙන් බී හේමගේ නේද? හේමගේ පියාණන් වහන්සේ ඇතුළු සියලුම මියගිය ඥාතීන් ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ හැමදෙනාගේම නමින් මියගිය පිරිස ඉන්න පුළුවන්. ඒ වගේම මේ වැඩහිටි නිවාසයේ ඉඳලා මිය පරලොව යන්ට දුණු මියගිය පිරිස ඉන්න පුළුවන්. ඒ හැමදෙනාමත් ඒ වගේම රට දෑවෙනින් සේවය කළ දීපිදුවව රණවිරුවන්ටත් සුනාමි ව්‍යසනයෙන් ජල ගැලීම් වලින් නායයන් වලින් නොඑක ආකාරයෙන් ආපදාවට ලක් වෙලා මිය පරණ සිළු මියගිය ඥාතීන් ඒ වගේම සංසාර ගමනේ අපි එනකොට අපට මව් වෙච්ච, පියා වෙච්ච, සහෝදරය වෙච්ච, ඥාතිවිර වෙච්ච ඇත්තෝ යම් සසර අත වැරද්දක් නිසා පින් ගන්න තැනක සිටින්න පුළුවන්. ඒ නිසා එහෙම පින් ගන්න තැනක මේ හැම මියගිය ඥාතීන්ටපද ඒ වගේම ඔබ අප මෙන්ම සියලු අසල්වැසි, ගම්වැසි, නගරවැසි, රටවැසි, ලෝවැසියන් නමින් මිය පරලොව යන සියලු මියගිය ඥාතීන්ටද ඒ වගේම අපගේ නායක මහිමිපාණන් වහන්සේ ඇතුළු සියලුම ඒ පූජනීය ස්ථානෙහි වැඩ වාසස්ථානයේ කරමින් ඒ අපවත් වීවදාල ශාසනික මෙහෙවර සිදු කර සියලු බුද්ධ පුත්‍රයන් වහන්සේලාටද ඒ වගේම සියලු පූජනීය ස්ථානී යන්හි දායකත්වයේ ධර්මින් මිය පරලොව යන සතර පේරුවේ දායකකාරක ආදීන්ටද සියලුම පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් සංසාරගත වැරද්දක් නිසා යම් දුගතිගාමී ස්ථානයක පින් බලාපොරොත්තු නම් ඒ දුගතිගාමී ස්ථානයෙන් අත මිදේවා. සුගතිගාමී තත්ත්වයටපත් වෙත්වා. සුගතිගාමී ස්ථානයක උප්පත් වේවා. සුගතිගාමී තත්ත්වය වඩාත් වර්ධනය කරගනිත්වා. කෙලවර උතුම් අමහා මහ නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා මිගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම අද මේ පින්කමට අපට ආරාධනා කරපු ජයමිනි පින්වත් මැතිණියගේ අද උපන් දිනේ. එනිසා එතුමියට බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයක් මේ පින් අනුමෝදන් වුණු දෙවියන්ගේ බ්‍රහ්ම රාජ්‍යයන් වහන්සේලාගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාද ආරක්ෂාවත් එතුමියට ලබා ගන්නට මේ උදාර කුසල සම්භාරය මහත් ආනිසංසයක් වෙත්වා. ඇයගේ හිසේ සිට පාදාන්තය දක්වා ශරීරවල යම් රෝගකාරකයක් ඇතනම්, ඇස්වහක්කට වා දෝෂාන්ධකාරයක් ඇතනම්, නවග්‍රහ නම දෙනා වහන්සේලා යම් අපලුපාදුරයක් ඇතනම්, මාරක බාධක ඒ රාෂ්ටකයක් ඇතනම්, සසරගෙන ආපු යම් අකුසල් මූලය විපාක දෙන තියෙනවා නම්, සසරගෙන ආපු රෝගකාරකයක් ශරීරේ නිදන්ගත වෙලා තියෙනවා නම්, ඒ සියල්ල මිහිඳු විශ්වාසනේ වෙත්වා. උතුම් බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ බලයෙන් තමන්ට සිත සාන්ති සලසා ගන්න තමන්ගේම සම්බුද්ධිය තුලින් ධම්මානුධම්ම ප්‍රතිපatti තුල නිරතුරුවම ක්‍රියාත්මක වෙලා තමන්ගේ සම්මත ලෝකයේ යුතුයකම් කොටස ස්වාමි පුරුෂයා වෙනුවෙන්, මෑණියන් වහන්සේ වෙනුවෙන්, ඥාතීන් වෙනුවෙන්, ඒ වගේම අසල්වැසියන් වෙනුවෙන්, ආගම දහම වෙනුවෙන් ඒ කරන්න තියෙන යුතුයකම් කොටස ඉෂ්ට කරමින් මේ ගෝර සසරින් එතරවන්ට ඇයට ශක්තිය මතු වේවා. ඇගේ මෑණියන් වහන්සේ ස්වාමි පුරුෂයා ඇතුළු මේ ධර්මයේ දේශනා කරපු ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටමත් මේ උදාාරතර කුසල සම්භාරේ ආනිසංසයෙන් තමන් විසින් සම්මත ලෝකයේ කරන කින රැකිරක්ෂා කටයුතු, වෙළඳ ව්‍යාපාර කටයුතු, ගොවිතැන්පත් කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ඉදිරි අනාගත ඉලක්ක කරගෙන යහපත් කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන අෂ්ටලෝක ධර්ම ඉදිරියේ කම්පාණු වී දෙතිස් කුණපැඟි සියලු ක්‍රියාකාරක ක්‍රියා විරහිත වී වායුතලට මුසින තාක්කල් ධම්මානුකූලව ධම්මානු ධම්ම ප්‍රතිපatti තුල නිරතුරුවම ක්‍රියාත්මක වෙමින් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසෙනෙහි වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න දෙවියන්ටත් නිගේ ඥාතීන්ටත් ඔබ හැම දිනාටමත් හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දෙන්න. අභිවාදන සීලිච්ඡ නිච්ඡං මජ්ජාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.